තියෙන්නේ මේ ගණිතාභ්‍යෝග මූලධර්මයේ භාවයෙන් සියලු දණඩිකල සඳහා මේක වෙනන්නේ සිග්මා r සමානයි k ඉඳන් n දක්වා 2r ඍණ 1යි සමානයි n වර්ගයේ බව සාධනය කරලා තියෙනවා. ගණිතාභ්‍යෝග මූලධර්මයේදී කරන්නේ ඉස්සෙල්ලා n සමාන 1ට n සමාන 1 විතර මොකක්ද දෙන්නේ දෙපැත්තේ LHS වල left hand side එක වම මේක පුළුවන් නම් බලන් ඉන්න ඉපා දෙවෙනි ප්‍රශ්නේ කරන්න. left hand side n සමාන 1 වෙලා වෙන්නේ සිග්මා r සමානයි 1 ඉඳන් 1 දක්වා 2r ඍණ 1. ඒ කියන්නේ r ට 1 දැම්මම පස්සේ මෙතන 1යි. ඒ වගේ RHS එන්නේ n ට 1 දැම්මම 1යි. n සමාන 1 විතර. LHS සමානයි RHS. ඒ නිසා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ඊට පස්සේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. මේ වාක්‍ය සිංහලෙන් ලියන්න මේ විදිහට නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. n සමාන 1ට ඊට පස්සේ n සමානයි p ට. n සමානයි p ට නම් n තියෙන තැනට p දාලා ලියන්න හරි සරලයි. එකේ ඉඳන් p දක්වා 2r ඍණ 1 සමානයි p වර්ගය 1. හරිද? අඩුම ගානේ මේ දෙකවත් තියලා තියෙන ලකුණු 10ක් මේ සිංහල වාක්‍ය අනිවාර්යෙන් ලියන්න ඕගොල්ලෝ මිස් කරනවා තියෙනවා. කලබල වෙන්න එපා. හිමීට ලියන්නේ ටික. තේරුණාද? සිංහල ලියන්න. ඒක තමයි පිළිවෙල දෙකයි. ඊට පස්සේ n සමානයි p ධන 1 විතර. මම කලින් දේව සාකච්ඡා කරා. ඊට මොකද කරන්නේ? මේ පැත්තට p ධන 1 දැම්මට පස්සේ අපි පෙන්නන්න ඕනේ මේ දේ මතක තියාගන්න. සිග්මා r සමානයි 1 ඉඳන් p ධන 1 දැම්මොත් 2r ඍණ 1 මෙන්න මේක සමානයි කියලා පෙන්න ගන්න ඕනේ. මේ පැත්තේ ඉන්න ඕනේ n ධන 1. p ධන 1. p ධන 1 සම්පූර්ණ වර්ගය වෙනවා කියලා පෙන්නනවා. මෙතන පෙන්නන්න ඕනේ මේක. ඒක එනවා කියලා තමයි පෙන්නන්නේ. ඒක පෙන්නන්න දෙපැත්තම අරගෙන ගන්න බෑ. අපි left hand side එක විතරක් ගමු මේ පැත්ත. ඒ කියන්නේ සිග්මා r සමානයි 1 ඉඳන් p ධන 1 කියන්නේ 2r ධන 1. p ධන 1 දක්වා එන පද දෙක එකතු කරන්න කියන්නේ. හරිද? ඊට පස්සේ මෙතන 2r ධන 1. මොකද කරන්නේ? සිග්මා r සමානයි 1 ඉඳන් p ට 2r ඍණ 1 එකතු කරලා මේකට එකතු කරන්න. මේකට එකතු කරන්න. p ධන 1 වෙන පදේ එකතු කරන්න. p ධන 1 වෙන පදේ කියන්නේ මොකක්ද? 2යි. p ධන 1 මේ පදේ එකතු කරන්න. මෙතන කරේ සිග්මා r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා පද දෙක එකතු කරන්න කියන්නේ 1 ඉඳන් මෙන්න p ධන 1 වෙන පද. p ධන 1ට පද දෙක එකතු කරන්න කියන්නේ p ට පදයයි ඊට පස්සේ p ධන 1 වෙන පදේ එකතු කරා නම් හරියි. මෙන්න p ට පදේ මෙන්න p ධන 1 වෙන පද. සිග්මා r සමාන 1 ඉඳන් p ධන 1 කියන්නේ අපි උඩින් ගන්නවා. එතකොට එතෙන්ට කෙලින්ම දාන්න පුළුවන් p වර්ගය. ඉතින් 2යි p අතන දාන 1 මේ කියන්නේ p ධන 1 සම්පූර්ණ වර්ගය. හරිනේ? මේක ආවා. ඊට පස්සේ ඔය යටින් සිංහල වාක්‍ය ලියන m සමාන 1ට සත්‍යයි p ට සත්‍ය බව උපකල්පනය කරගෙන p ධන 1ට සත්‍යයි. නිසා ගණිතාභ්‍යෝග මූලධර්ම විභාවිතයෙන් සියලුම n සඳහා ප්‍රතිඵලය සත්‍ය වේ කියලා දාන්න එච්චරයි. මේ දෙන්නගේ ප්‍රස්තාර දෙන්න ඕන. ආයෙත් 1 2 3 කණ්ඩායමකට ගාලට මාක් කරගන්න. ආයෙ මෙතනත් එනවා. දැන් එක ගානක් කරාම හොඳට වැඩි අහු වෙන්න ඕනේ. දැන් මේ ගානක තුන් පාරක් විතර නේද? 1 2 3. හරි. නෝමල් එකේ මේ ප්‍රස්තාර දෙන්න මාපාන්තය ගැන හිතන්නේ නැතුව මෙයා අඳින්න. කොහොමද එන්නේ? x සමානයි බිඳුවේදී y මෙතුණයි මෙතනදී. හරිද? y සමානයි බිඳුවේදී x ධන 3 බෙදීම 4යි. මේ හරිය වගේ දෙන්න. ඔන්න ඒක අඩේ නෑ. අක්ෂ දෙකක් තියෙනවා නම් සරල රේඛාවක් අඳින්න පුළුවන්. හරිද? ඔක. මාපාංක කියන්නේ මොකද්ද? ඍණ වෙන්න බෑ කියන එක. y ඍණ වෙන්න බෑ. y ට ඍණ ගයන්න බෑ. y සමානයි නේ. y ට ඍණ ගයන්න බෑ. මෙන්න y ට ධන තියෙනවා. කරන්නේ කොහොමද? y ගේ ඍණ ටික තියෙන්නේ යටනේ. එයා අනිත් පැත්ත හරවන්න කණ්ණාඩියකින් බලනකොට තේරෙන්නේ කොහොමද? මේ
හොම ඒක කරමු අනිත් ක්‍රමය මේ 4x ඍණ 3 කියන එක තියෙනවා මෙයා දෙකට කඩා ගන්න පුළුවන් අපිට කොහොමද එකක් 4x ඍණ 3 එහෙම ගන්න අනිත් එක 4x ඍණ 3ට ඉස්සරහින් ඉල්ලගන්න දාලා මේ ප්‍රස්ථාර දෙක වෙන වෙනම අඳිනවා ඒ කියන්නේ මේක දාගන්න y කියලා මේක දාගන්න ආපහු y මම බලන්න පළවෙනි එක නානවා x සමාන බිඳුවේදී y ඍණ 3 මෙතන පොයින්ට් එක ඊට පස්සේ y සමාන බිඳුවේදී x 3 බෙදීම 4 වෙන මේ කළු පාට කඩේද හරිද අනිත් එක නානකොට x සමාන බිඳුවේදී y ධන 3 මෙතන හරිද y සමාන බිඳුවේදී ආයේ x එන්නේ මේකමයි මේ පොයින්ට් එක තුන බෙදීම එතකොට වෙන මේ රතු පාට කඩේද හරිද මාපාංග කියන්නේ මොකක්ද ඍණ වෙන්න බෑ කියන එක මේ දැන් මෙහෙම ගවුවම හතරක් වෙනවා පේනවද හතරක් ඒක හතරේ ඉතින් උඩ තියෙන සෙට් එක විතරක් ගන්න උඩ සෙට් එක විතරක් උඩ v අකුර විතරක් හරිද මාපාංගය 61 ගන්න බෑ හරිද උඩ මේ යට v අකුර එන්නේ කොහොමද මොකටද එන්නේ මේ 61 කියලා එන්නේ මොකටද ඒකත් ඉගෙන ගන්න බෑ දැන් මෙතන ආවෙ නැතුනට ඔයගලන්ට වැරදිලා අදින්න කිව්වනම් ඍණ 4x ඍණ 3 මාපාංගය මේක අදින්න කිව්වනම් මෙන්න මෙයා වදින්න කිව්වනම් එතකොට ගන්නේ මේ උඩ v අකුර නෙවෙයි මෙන්න මේ යට තියෙන v අකුර පැහැදිලිද වෙනස ඍණ මාපාංගයක් අඳින්න කිව්ව උදාහරණයක් විදිහට මේ චුට්ටක් මේ ටික බලගන්න මාපාංග x එන්නේ කොහොමද x සමාන බිඳුවනේ x සමාන බිඳුව කියන රේඛාව එන්නේ මෙහෙම හරිද සෝරි x සමාන බිඳුව මෙහෙම නෙවෙයි එන්නේ x සමාන බිඳුව නෙවෙයි ඉතින් දැන් මාපාංග නේද ගත්තොත් y සමාන x නේ y සමාන x කියන සරල රේඛාව එන්නේ මෙහෙම හරිද මාපාංග කියනකොට මේ යට තියෙන කැලලත් උඩ ගන්න දෙයි හරිද දැන් y සමාන ඍණ මාපාංග x කියන්නේ මොකක්ද මෙන්න මේ ආපු එකත් ආපහු ඍණෙන් ගුණ කරාම මොකද වෙන්නේ මාරු වෙනවා එතකොට අනිත් පැත්ත හැරෙනවා හරිද තේරුණාද එහෙම නැත්තම් මේක දෙකට කඩාගෙන v අකුරු දෙකක් වෙනවා එතකොට මාපාංග ඍණ එකක් වෙනවා නම් උල උඩට හිටින්න ගන්න මාපාංග දාන්න උල යට හිටින්න ගන්න පැහැදිලිද හරිද ඊට පස්සේ කියනවා ඕකේම අඳින්නලු ඕකේම අඳින්නලු මම මේක මකන මේ අමතර දෙයක් කිව්වේ ඕකේම අඳින්න කවුද 3.2x ගේ මාපාංගය අන්න යා අඳිනකොට හරිද අන්න ඒකට ගන්න මෙන්න මේ ක්‍රමයේ ලේසි අයි මෙතන තනි මාපාංගයක් නෙවෙයි ඉතින් ගොඩක් අයනේ දෙකට කඩලා ගන්න ගාන දෙකට කඩන්න පුළුවන් කොහොමද එකක් එනවා 3.2x මාපාංග x එහෙමම ගන්න අනිත් එක 3.2x මාපාංග x කියන වෙලට දාන ඍණ x එකක තියෙන එක එහෙමම ගන්නවා අනිත් එකට ඍණ දාලා ගන්නවා හරිද ප්‍රශ්නේ නෑනේ මේක y සමානයි මේක චුට්ටක් සුළු කරගන්න y සමානයි මෙතන 3.2x හරිද දැන් මේ ප්‍රස්ථාර දෙක ගන්න දැන් මේකේ අර කලින් එක වගේ බෑ මෙහෙම ගන්න හදලා ගන්න ලේසි මෙතන ඉස්සරහ සීමාවක් එනවා සීමාව ඒව අදාළ කරගන්න එපා ගාන හැදෙන්න ඕනේ කොහමද ඒක ප්‍රශ්න නෑනේ මොකද දැන් මෙතන මේක ගත්තොත් x සමානයි බිඳුවේදී y සමානයි 3යි හරිද ආයේ y සමානයි බිඳුවේදී x එනවා අර මේ බෙදීම 3 බෙදීම දෙකක් 1.5 x සමානයි බිඳුවේදී y සමානයි 3යි මෙතන හරිද ආයි y සමානයි බිඳුවේදී x කියන්නේ x 3 බෙදීම දෙකයි 1.5 මෙතන ඔන්න එක කඩයිලා ඊට පස්සේ මේකෙන් x සමානයි බිඳුවේදී y ධන 3යි ආයි මෙතන හරිද y සමානයි බිඳුවේ sorry y සමානයි බිඳුවේ x ඍණ 3 බෙදීම දෙකයි මෙහි 1.5 මෙහෙම එකක් හරිද එතකොට බලන්න මාපාංගයක් ඍණනේ මාපාංගයක් ඍණනේ ඍණ මාපාංගයක් තියෙන්නේ ඒ කියන්නේ උඩට තියෙන v අකුර ගන්න මෙයා කෙටි ක්‍රම මෙයා මේ ඊට වඩා ලස්සනද කියලා දෙන්න පුළුවන් මේ වෙලාවේ බෑ ඔයාලා ගාන කොට දාගන්න ඕනේ හරිද ඔන්න ඒකේ ප්‍රස්තාරෙත් ඇද්ද මම අනිත් අදාළ නැති ඒවා ටික මහාන ආකාරයේ දැන් හරි දැන් ගාන සම්පූර්ණ කරලා මේ යට තියෙන කඩේ ටිකක් මකලා දාන්න අප පැහැදිලි වෙනවා
ඔබ තමයි ප්‍රස්ථාර දෙක. ප්‍රස්ථාර අඳපු ගමන් මතක තියාගන්න. ඡේදන ලක්ෂ වරක්. මෙතන ඡේදන ලක්ෂයක් තියෙනවා. එක එන්න ඕන ගානට එකට සෙට් වෙනවා එක. එක් ඡේදන ලක්ෂ වන්නේ කොහොමද? මෙන්න මේ අතර තියෙන රේඛාව. මේ අතර තියෙන රේඛාව කියන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ මෙන්න මේකේ මෙන්න මේ රේඛාව. හරිද? ඒකට මේ අතට y සමානයි 3/2x. ප්‍රස්ථාර රැඳෙන අනිවාර්ය ඡේද ලක්ෂණ මේ මම මේක මේ හොයාගන්න ලේසි වෙන්න පාට දෙකකින් ඉඳලා තියන්නන්නේ. මේකත් කළු පාටම කරන්නත්. මේ තියෙන්නේ මෙයා. හරි. උඩ මෙයාගේ සමීකරණය මොකක්ද? මෙයාගේ දන්න තියෙන එක නම් මේක y සමානයි 4x නේද? මේ ඒවා ලීසියෙන් හොයන්න කොහොමද දන්නවද? අනුක්‍රමණය දන්න නම් මේ අතර රේඛාවක් නෙන්න ඕනේ. දැන් මේකේ අනුක්‍රමණය දන්න y සමානයි 4නේ අනුක්‍රමණය දන්න. ඒ කියන්නේ මෙයාගේ සමීකරණය එක අනිත් එක්කෙනාගේ අනුක්‍රමණය වෙන නෙමෙයි. ඍණ 4x දන්න තුරු. කොට එයා මේ අතට ඉන්නවා. කියන්නේ එයා මේක. මේ අනිත් කළු රේඛාව. මේක හොයාගන්න. මේකේ අනුක්‍රමණය ඍණ වෙන එක්කෙනා මේකනේ. ඒ කියන්නේ එයා ඇත්තේ මහා ගෝලට මේකට. 3/2x. මේකේ අනුක්‍රමණය ධන රේඛාව මේක. හරිද? ධන වෙන එක එහෙනම් මේක මේක. පිළිතුරත් පාඩේ මේක. හරිද? ඔය අසමානතා ගන්න පොඩි ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක මකනවා. හරිද? හරිනේ? මම මේ ඡේදන ලක්ෂ්‍ය අතර එකයි කියලා හොයා ගන්න ඕනේ. මේ සමීකරණ දෙක විසඳලා ඒක හොයාගන්න. ඊට පස්සේ මේක කියනවා ඉනයින් හෝ අන්නයි රුටින් හෝ මෙන්න මේ අසමානතාවය විසඳන්නයි තියෙන්නේ. 2x = 3 ධන මාපාන x කුඩායි 3 කියන සමානතාවය විසඳන්න තියෙන්නේ. කුඩායි 3 කියන සමානතාවය විසඳන්න තියෙන්නේ. දැන් අපි මෙහෙම ප්‍රස්ථාර මුකුත් දැන්නේ නැහැ. මෙහෙම ප්‍රස්ථාර මුකුත් දැන්නේ නැහැ. හරිද? මේක අර ඇඳුම් ප්‍රස්ථාර ගන්නට එන විදිහට සෙට් කරගන්න. කොහොමද? මම ටිකක් හදනවා. සමාන 2x. මෙතන ඉන්නවනේ කුඩායි 3 මාපාන x. 3 මාපාන x. හරිද? දැන් මෙහෙම ගත්තාමත් දැන් ගිය අවුරුද්දේ ළමයි කරපු වැඩේ තමයි දැන් මේක මෙහෙම අරගෙන දැන් මේ අපි අඳලා තියෙන මේ ප්‍රස්තාව දෙකට ඇත්තට නෑ 4x ඉතුරු මෙතන හේම එකක් නෙමෙයි තියෙන්නේ මෙතන මොකක්ද තියෙන්නේ මේ 3 2x නෙමෙයි 3 x දැන් මෙහෙම ප්‍රස්තාව දෙකක් නෙමෙයි අඳලා තියෙන්නේ අපි අඳලා තියෙන්නේ මොකක්ද අඳපු හැටියට ලිව්වොත් ඔය දෙක ඇඳලා තියෙනවනේ මේක ඇඳලා තියෙනවා ඒ කියන්නේ මෙතන පොඩි තරකයක් දාන්න තියෙන්නේ මොකද්ද තරකය මෙන්න මෙහෙම නම් මෙන්න මෙහෙම වෙන්න උත්තරේ මොකද්ද ඒ කියන්නේ 4x ඍණ 3ට වඩා ඒ කියන්නේ මෙන්න විද්‍යාර්ථ මෙන්න මේ v කළු පාටින් ගන්න v එකට වඩා 3 2x ඉහළින් යන්නේ මොනටද කියන්නේ මෙයාගේ y අගයන්ට වඩා මෙයාගේ y අගයන් ඉහළින් යන්නේ මොන ටිකද? සරලව ගත්තොත් මේ ප්‍රස්ථාරයට වඩා මේ ප්‍රස්ථාරය ඉහළින් යන්නේ මොන ටිකද? මෙයා කවුද? මෙන්න මේ විදිහේ. හරිද? මෙයා කවුද? මේ රතු පාටින් ඇදලා තියෙන්නේ. කළු පාටෙක් කෙනාට වඩා රතු පාටෙක් කෙනා ඉහළින් යන්නේ මොන ටිකේද? මෙන්න මේ ටිකේනේ පැහැදිලිව බැලුවොත් පැහැදිලිව කියනවා. කළු පාටෙක් කෙනාට වඩා රතු පාටෙක් කෙනා ඉහළින් යන්නේ මේ ටිකේ. අනිත් ඕනම තැනකදී බලන්න. රතු පාටේ කෙනා පහලින් කළු පාටේ කෙනා ඉහළින්. දෙතනදිත් එහෙම කළු පාටේ කෙනා ඉහළින් රතු පාට පහලින්. රතු පාට පහලින් කළු පාටේ කෙනා ඉහළින්. මේ ටිකේ විතරනේ. ඒ කියන්නේ මේ අසමානතාව තෘප්ත වෙන්නේ මේ පරාසය විතරයි. ඒ පරාසය විතරයි කියන්නේ මොකක්ද? බිඳුවයි එකයි. ඒ කියන්නේ මේකෙන්නේ බිඳුව කුඩායි x කුඩායි 1. තමයි ඒකේ පරාසය. හරිද? බිඳුව කුඩායි x කුඩායි 1. එතකොට ඒක හරියට පැහැදිලි නේද ගත විදිහ? ඒකයි මම කිව්වේ ඡේද ලක්ෂ්‍ය තියෙනවා ඡේද ලක්ෂ්‍ය ඉස්සෙල්ලා හොයලා දාන්න. දැන් අහන්නේ මොකද්ද? අහන්නේ මෙහෙමනම් පරාසය මෙහෙක. අන්න ඒකට ඉඳයින් තමයි ගන්න තියෙන්නේ. දැන් හිතන්න. මේකේ මෙන්න මේ අපිට දීපු ගාන දීපු අසමානතාවය x වෙනුවට x බෙදීම දෙක දැම්මු. වෙනුවට x බෙදීම දෙක. මේක x වෙනුවට x බෙදීම දෙක දානවා. බලන්න වෙන්නේ. 4 වාරයක් x බෙදීම දෙක. උඩ 3 උඩ 2යි x බෙදීම දෙක. x වෙනකොට මෙතන මේක විසඳුවාම උත්තරේ මේක හරියද? එහෙනම් මේ අසමානතාවය තෘප්ත වෙන්න x වෙනකොට x බෙදීම දෙක දැම්මොත් මෙතනත් x බෙදීම දෙක දානවා.
හරිද? එතකොට මේක කරගම මෙතන x විදිහ x වලට x විදිහ දෙක දාපු ගමන් මේ උත්තරේ සෙට් වෙනවා. මේක නේද? එහෙනම් පරාසය මොකද වෙන්නේ? මේක දෙපැත්තම දෙකෙන් ගුණ කරලා කරන්නේ. එතකොට මේකේ මෙන්න මේ අසමානතාවය තෘප්ත වෙන පරාසය x උදායි දෙක. පැහැදිලිද? ඔකට සාම්ප්‍රදායික ගණන් මෙච්චර කල් දුන්නේ ගිය අවුරුදු දෙක 18 වෙනකන් දුන්නේ. දැන් මේ ප්‍රස්ථාරය අදින්න කිව්වට මේකම මේ විදිහට විසඳන්න. ගිය අවුරුදු චුට්ටක් වෙනස් කරලා දෙකෙන් බෙදුවා. මේ අවුරුද්දෙත් ඒ වගේ පොඩි වෙනස්කම් බලාගන්න. පරාවලයක් ඉන්න පුළුවන් පරාවලයක් දීලාමනේ අපි ඉන්න එන ටික චුට්ටක් සාකච්ඡා කරගෙන යනකොට මේ මට කලින් කියන්න බැරුණා මේ පළවෙනි එකේ අපි ගණිත අපිරිම දන්නේ ශ්‍රේණි ගානක් දුන්නේ. මේ අවුරුද්දේ සංඛ්‍යාවකින් බෙදෙනවා කියලා එනවා කියලා ගන්න පුළුවන්. එහෙම ගානක් හදුවා දැන් හදලා නැත්තේ. ඉතින් බැලලා කියන මම දැන් හදන්නවා. හරිද? සංඛ්‍යාව ඒ කියන්නේ අපි හිතමු මොකක් හරි ප්‍රකාශනයක් යම් සංඛ්‍යාවකින් බෙදෙනවා. ඒ වෙනත යම් ප්‍රකාශනයක් පහේ ගුණාකාරයක් යම් ප්‍රකාශනයක ගුණාකාරයක් කියලා පෙන්නනවා. ඒ ටික තමයි මාරු කරලා දෙන්න පුළුවන්. පැහැදිලිද? මෙතන මාරු කරන්න පුළුවන් කොහොමද? දැන් දිගටම සරල රේඛා දුන්නා. වක්‍රයක් දුන්නේ නැහැ. හරිද? මෙතන මේක මේ x වර්ග ඍණ 3 කියන්නේ මොකද? අපි දන්නවා x වර්ග ඍණ 3 ප්‍රස්ථාරයන්නේ මෙහෙම. ඔක අදින්න තේරෙන්නේ නැත්නම් කොහොමද කරන්නේ? මේක අරගෙන මේක වර්ග පූර්ණය කරනවා. හරිද? වර්ග පූර්ණය කරොත් x ඍණ බිඳුවේ සම්පූර්ණ වර්ගය ඍණ 3. හරිද? ඍණ 3. එතකොට මෙන්න මෙතන කණ්ඩායම් මෙතන මේ දෙන්න සම්බන්ධ කරාම අවම ලක්ෂණ මේක අවම ලක්ෂයක් තියෙනවා. මේ බිඳුව ගමන් ඍණ 3 අවම ලක්ෂණ. මෙතන අවම ලක්ෂණ. මෙතන මේ කණ්ඩායමෙන් ගන්න පුළුවන් y කණ්ඩායමේ බිඳුව කරම y බිඳුව කරගම x න් ධනවර්ණ මූල 3යි. ඒවත් මාක් කරන්න. මූල 3යි. හරිද? මහාපාංග කියන එකේ තේරුම මොකක්ද? ඍණ වෙන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ යට තියෙන ටික උඩට හරවන්න. ප්‍රස්ථාරෙ මෙහෙ වෙනවා. අර පැත්තෙත් මෙහෙ වෙනවා. මේ ටික බිඳුව ඍණ 3 කියන එක බිඳුව ධන 3 වෙනවා. මෙහෙ වෙනවා. එතකොට ඔයගොල්ලෝ දෙපැත්තේ බැලන්ස් එක අදින්න ලස්සන. ඊට පස්සේ මාපාංග x කියන්නේ මොකද්ද? කැතයි කමල් නැහැ මේක මේ විදිහට ගමුකෝ. මාපාංග x කියන්නේ කොහොම වෙනවා? කොහොම යනවා? හරිද? මම ඊට පස්සේ නිකන් කිව්වේ මෙන්න මේ අසමානතාවයත් විසඳන්න කිව්වා. මොකද්ද? මාපාංග x වර්ග ඍණ 3 විශාල වෙන්නේ මේ පරාසයත් නිකන් හොයලා දාන්න. මාපාංග x වල අනුමාන ප්‍රශ්නය. හරි. පළවෙනි එක කිව්වා ශ්‍රේණි ගානක් නාවොත් සංඛ්‍යාවක් යම් කිසි ප්‍රකාශනයක් සංඛ්‍යාවකින් බෙදෙන බව. එහෙම නැත්නම් බෙදෙන බව. එහෙම නැත්නම් ප්‍රකාශනයක් යම් කිසි ගුණිතයක් බව. ඒ වගේ දෙයක් දෙන්න පුළුවන් ශ්‍රේණි ගානක් නාවොත්. අසමානතාවට වර්ග ශ්‍රේණියක් කාලෙකින් දීලා නෑ. ඊළඟට මේකටම දෙන්න මේ ex වගේ ෆන්ක්ෂන්ස් දෙන්න බෑ. යට දෙන්නේ log x දෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න එපා ඒක ගැන කල්පනා කරලා බලන්න. හරිද? කියන්නේ ඉතල මෙන්න මේ ආග් මෙන්න මේක සමානයි ඍණ 3යි 5 බෙදීම 4. පතේ නිරූපණ ආගන් සටහනේ නිරූපණය කරනවා. ඉතලම ආගන් සටහනක් හරියට හදගන්න. ඉඳලා එක්කෝ x iy නැත්නම් තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය කියලා නම් කරන්න. හරිද? මේක අපි ගන්නෙ කොහොමද? මේක මේ ඇතුලේ තියෙන එක නම් මෙහෙම ගන්න z ඍණ 2යි. ඊට පස්සේ පතේ නතර වෙන ස්ථානය කියන්නේ මොකක්ද? දෙකේ දෙක. හරිද? x කණ්ඩායමකේ 2යි y කණ්ඩායමකේ 2යි. දෙකේ තියෙන දන රෝමක් දාන්න. ආ කියන්නේ කෝණේ මෙතන 2යි මෙතනත් 2යි. i දාන්න ඕනේ නැහැ. i y අක්ෂය. එතකොට මේ පැත්තේ නම් ආග් කියන්නේ වාමාවර්තව වදින කෝණය. තිරසත් එක්ක වාමාවර්තව වදින කෝණය. මෙන්න කියන්නේ දක්ෂිනාවර්තව 3යි 5 බෙදීම 4ක්. දක්ෂිනාවර්තව 3යි 5 බෙදීම 4ක් කියන්නේ 120ක්. මෙහෙම ගියා 90 හරියටම. ඊට පස්සේ යන්න මෙන්න මෙතන කේන්ද්‍රය හරහා ලක්ෂයක් බව තේරුම් ගන්න ඕනේ. කේන්ද්‍රය හරහා යනවා කියලා තේරුම් ගන්න කොහොමද? ඒක ටෑන්ඩර් වගේ තමන්ගේ දැනුමෙන් ගන්න ඕනේ. මේක මෙතනින්ද මෙහායින්ද යන විදිය හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතන 2 වුණොත්
බලන්න මේක 2යි මෙන්න මේකත් 2යි හරිනේ 45යි 3යි 5 බෙදීම 4 කියන්නේ 135 හරිනේ 135 කියන්නේ අඩු ගානේ 45යි හරිනේ මේක උනේ 45 වුණාම අනිවාර්යයෙන් මෙයා කේන්ද්‍රය හරහා යනවා මෙන්න මෙයාගේ පතේ ඇඳලා ඒ වැන්දම ලකුණු දෙන්න කියලා දීලා තියෙනවා එහෙනම් මොකද මාක් කරන්න ඕනේ නැහැ හරිද මේ කොහොමද සාමාන්‍ය පතේ කියන්නේ මූල ලක්ෂය අදාළ රේඛාව යා කරන රේඛාවට කඩ දාලා එහෙම පෙන්නන්න ඕනේ. ඉතින් කඩ ඉරක් දාන්න දෙයක් නැහැ මූල ලක්ෂය ආවම යනවා. මේක අඬන්න නැහැ. ඊට පස්සේ කියනවා අඳින්න 9 හෝ 9 කියනවා ආග් මෙන්න මේක සමානයි. මෙන්න 3යි 5 4 බෙදීම මෙන්න මේක වෙන පරිදි මෙන්න මේක මෙන්න මේ අවශ්‍යතාවයේ තෘප්ත වෙන පරිදි මෙන්න මේකේ අවමගේ වෙනවා. ඉතින් අපි මෙයාගේ පතේ ඇඳලා තියෙන්නේ ආයෙ මොකද වෙනසක් කරන්න බෑ ඕනේ නැහැ මෙන්න මේ අයිසෙන් මෙන්න මේකේ අවමගේ ගන්න අපි දන්නවනේ අපි කලින් ඉගෙන ගත්ත අවමගේ හොයන විදිය අවමගේ හොයන්න අදාළ පොයින්ට් එක ඉසෙන් රින ඉසෙන් නෝට් නම් අදාළ ඉසෙන් නෝට් කියන පොයින්ට් එක හොයාගන්න මතකද ඉසෙන් නෝට් කියන පොයින්ට් එක හොයාගන්න ඒ කණ්ඩායම තලයේ තියෙන පොයින්ට් එකක් ඒ පොයින්ට් එක හොයාගන්න ඉස්සලා අයි තියාගෙන මුකුත් කරන්න බෑ එහෙනම් මොකද කරන්නේ අයි එකක් කෙරෙනවා අය කෙල්ල ගත්තොත් මෙතන මොකද වෙන්නේ ප්ලස් 1යට අය ගානක් අපිට වෙනස් කරන්න බෑ ගණන් වෙනස් කරන්න බෑනේ අයකින් දැන් ගුණ ග්‍රාම කැපෙනවා ඊට පස්සේ සෙට් බා මෙතන ඍණයි වෙනවා අයගෙන් උඩයට ගුණ කරාට පස්සේ යට අය වර්ගයක් එනවා මෙතන ඍණ වෙනවා හරිද දැන් මේක මාපාංක දෙක ගුණිතයක් දෙකට කඩන්න පුළුවන් අයිගේ මාපාංකය හරිද අයිගේ මාපාංකය කියන්නේ 1යි හරිද අයි කියන්නේ මේ හතත් විලක්ෂය ඒකනේ වර්ග අයි කියන්නේ මේකේ වර්ගමූල 1යි ඒ මාපාංක 1යි එතකොට ඉතුරු වෙන්නේ මේක මෙහෙම තියාගන්නත් අපිට බිඳුවට සමාන කරන්න බෑ ආයි තව සුළු කරන්න කොහොමද සෙන්ට් රින මේ කියන්නේ මේකේ භායක නේද? ඔය කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාවේ භායක නේද? පැහැදිලිද නැද්ද? මේ කියන්නේ මේ සංකීර්ණ සංඛ්‍යාව කියන්නේ මෙයාගේ භායක ගත්තාම මේකනේ ධන ඍණ වෙන්නේ දැයිසෙත්ගේ භායක. මෙන්න ඒකේ භායක. පැහැදිලිද? හරිද? ඊට පස්සේ z plus i ගේ භායක කියන්නේ z plus i ම තමයි. ඒක බැලුවා z plus i ගේ මාපාංකය ගත්ත z plus i ගේ දැන් උදාහරණයක් විදිහට නිකන් කල්පනා කරන්න මෙහෙම z plus 10 මාපාංකය z plus 10 භායකයේ මාපාංකය දෙකම එකයි එයි මාපාංකය කියන්නේ වර්ග කරලා වර්ගමූලය ගන්න වර්ග කරලා වර්ගමූලය ගන්න මේ මුඛ ගත්තත් එකයි ඒක සාමාන්‍ය සරල සිද්ධාන්ත පැහැදිලිද නැද්ද හරිද එතකොට දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් න්යාය. මෙයා බිඳුවට සමාන කරා මෙතන න z සමාන ඍණ i. ඍණ i කමා බිඳුව ඍණ i බිඳුව කියන්නේ මෙන්න මේ අක්ෂය. මේකෙන් හරියට භාගයක්. මේ හරියට. හරි. මෙතන ඉඳන් මෙන්න මේ පොයින්ට් එක ඉඳන් මේකට තියෙන ලම්බක දුර මොන හරියට කියන අවම කියන්නේ. මෙන්න මේක අවම කියන්නේ කෙටිම දුර. මේ දුර. මේ දුර හොයන්න මේ දුර එකයි. එකයි හරිද මෙන්න මේ ලම්බක දුර හොයන්න මොකක් කරේ මෙතන දැන් මේක වුණා 45යි 45යි සරල රේඛාව හරිය ඕනම විදියකට පාවිච්චි කරලා හොයන්න තියෙන්නේ දැන් මේ ලම්බක දුර කියන මම ගන්නම් a කියලා a සමාන 1යි cos 45 ඉතින් මොකද සරල ප්‍රශ්න උත්තර ගන්න මේ මෙතන මෙන්න මේ සුළු කිරීම තමයි චුට්ටක් ඉගෙන ගන්න ඕනේ මතක තියාගන්න මාපාංකයක භායකයි නිකන් මාපාංක ගත්තත් එකම එකයි හරිද ඒ කියන්නේ නිකන් මෙහෙම කල්පනා කරනවා z ගේ මාපාංකයයි z භාග මාපාංකයයි එකයි දෙකම සමානයි z කියන්නේ මොකද x + iy z භාග කියන්නේ මොකද x - iy මේ කියන්නේ x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය මේ කියන්නේ x වර්ග ඍණ y වර්ගයේ වර්ගමූලය sorry මේ x වර්ගය ඒත් එන්නේ ධනනේ x වර්ග ධන y ඒ කියන්නේ x වර්ගය ඍණ y ගේ වර්ගමූලය කියන අපෝ ධන y
පැහැදිලිද? හරිද? මම කරන්නේ. මෙතන මෙන්න මේ පතේ නතර වෙන ස්ථානෙට ඉතක් කියලා දාලා පොයින්ට් එකේ රවුමක් දාන්න. හරිද? එහෙම දාන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. හරිද? එහෙම නැත්නම් නිකන් ඩොට් එකක් එහෙම දීලා හරියන්නේ නැහැ. එහෙම දාන්න ඕනේ. මාකින් වල තියෙන්නේ එහෙම බලන්න. ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ 7 වෙනි බලය මෙන්න මේකේ ප්‍රසාරණේ x6 x6 සංගුණකය 35 කියලා පෙන්වන්නයි. එහෙම ද්විපද ප්‍රසාරණ x වලින් සායත්ත පදයක් නොපවතින බව පෙන්වන්නයි තියෙන්නේ. ඒක කියන්නේ කලින් දෙක කල්පනා කරන්න. a ධන b ගේ n වෙනි බලය ප්‍රසාරණය කරන්න බෑ. සිග්මා r සමානයි බිඳුව ඉඳන් n දක්වා ncr. a වල n වෙන r b වල r මේ ab මාරුනාට ප්‍රශ්නයක් නෑ. හරි ඒක ගැටලුවක් නෑ. ඒක ගැටලුවක් නෑ. හරිද? ඒ වගේ අහගෙන ඉන්න කියලා ඉඳලා වෙලාවට. එතකොට වැඩි ලස්සනයි. මේක මෙයාගේ ප්‍රසාරණය කොහොමද කියන්නේ? සිග්මා r සමාන බිඳුව ඉඳන් 4 දක්වා 7cr x වල ඝනයේ 4 වෙනි r. හරිද? එකයට x වල එකයට x වර්ගයේ r. හරිද? මේක මෙහෙම තියාගෙන මොකද කරන්න බෑ මම ඔයාලට කියලා දෙලා තියෙන්නේ. මේ x වර්ගයේ සංගුණකයි මේකයි වෙන් කරන්න ඕනේ. විචල්‍යය වෙන් කරන්න ඕනේ. r සමාන බිඳුව ඉඳන් 4 දක්වා 7cr. එකේ r නේ එක විතර මේක තේරුමක් නෑ. x ඝනයේ 4 වෙනි r තියෙනවා. බෙදීම තියෙනවා x වර්ගයේ r x වල 2යි r. හරිද? මේ දෙන්න සුළු වුණාට පස්සේ මෙතන උදේ ඉන්නේ මොකද්ද? x වල 21 ඍණ 3යි r. යට x වල 2යි r. උඩ ගියාම යට ඍණ වෙනවා. අන්තිමට ලස්සනට සුළු වෙනවා. x වල 21 ඍණ 5යි r. හරිද? x වල 21 ඍණ 5යි r. එතකොට දැන් ගන්න. දැන් වැඩේ කරන්න. ඉස්සෙල්ලාම x 6 සංගුණකය තුන. يعني x වල 6 එන්න මෙතෙන්ට 6 එන්න. මෙතෙන්ට 6 එන්න. විශේෂ මේ සිංහල මුකුත් ලියන්න දෙයක් නැහැ. හරි? සමානයි 6යි. එහෙමනම් ඔරයා මේ පැත්තේ දාන්න මෙයා මේ පැත්තේ දාන්න. ඉස්සෙල්ට ගියාම 15යි. 15 සමානයි 5යි. r සමානයි 3යි. හරිද? r සමානයි 3 වෙලාවේ තමයි x වල 6 එන්නේ. x වල 6 සංගුණකය හම්බෙන්නේ. 6යි සංගුණකය කියන්නේ මොකක්ද? සංගුණකය කියන්නේ මෙන්න මේ ටික. හරි? සංගුණකය කියන්නේ විචල්‍ය නැති ටික. මෙන්න මෙයා තමයි සංගුණකය. මේ සංගුණකය මෙතන තියෙන මේක විතර. ඒ කියන්නේ 7cr. ඒ කියන්නේ 7c6. ඉතින් බලන්න 7c6 සුළු කරාම ඒක එනවද කියලා? 7c6ද 7c සෝරි මෙතන r සමානයි කියෙන්නේ. මෙතන සෝරි මෙතන වැඩි 7c3 නේ. r 3 දාන්න. කොහොමද? 7c3. හරිද? 7c3 සුළු කරලා බලන්න 35 වෙනවද කියලා බලන්න. 35 නවනේ. 7c3 කියන්නේ 35. උට හරිය. x6 සංගුණකය 35යි. ඊට පස්සේ කියනවා x වලින් සායත්ත පදයක් නොපවතින බව. x වලින් සායත්ත පදේ ලක්ෂණය මොකක්ද? x වලින් සායත්ත පදේදී කියන්නේ x බිඳුවට. ඒ කියන්නේ 21කට 5යි r සමානයි බිඳුව. 5යි r සමානයි 21යි. r කියන්නේ 21 බෙදීම 5යි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නැහැනේ. r ට පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕනේ. ඒ නිසා r ට පූර්ණ සංඛ්‍යාවක් නෝ මේ නිසා ඒ නිසා කියලා මේක තියෙනවා මෙහෙමයි. හරි ප්‍රසාරණ x වලින් සායත්ත බිඳුව වේදෙවි r නිකිලයක් වෙන්න ඕනේ. ලියනවා අර බින්දුව නම් ගන්න පුළුවන් නිකිලයක් වෙන නිසා කියලා කියලා. හරිනේ ඊළඟ ප්‍රශ්නෙට ටිප්පන් කරා. මේ වෘත්ති දෙන්න පුළුවන් මේකේ සාමාන්‍යයෙන් ඒ කොටස වල දෙන්න පුළුවන් කරන්නේ. ඒ කොටස මේ මට හිතෙන B කොටස දෙන්න එපා කියලා හිතමු. ආවොත් B කොටසට ආවොත් මොකක්ද වෙන්නේ? B කොටසට ආවොත් සංකරණ සංයෝජන ඒ කොටසට වැටෙනවා. හරිද? මේක B කොටසට වැටෙනවා. B කොටසට වැටුණොත් ඉතින් අර විශාල සංගුණකයේ තියෙන පදයක් ඒ වගේ දෙයක් වෙනවා. අපි එහෙම වෙන එකක් නෑ සාමාන්‍යයෙන් B කොටසට මේ එන්න පුළුවන් ඉතින් මෙයාගේ මොකක් කරේ එක්ක දැන් මේකේ චුට්ටක් මතක් කරගන්න. මේක මගනවා. හරි නේද? හරි ඒක මගනවා. මේ ඔයගලන්ට හොයන්න කිව්වොත් මේ 6 වෙනි පදේ හොයන්න කිව්වොත් මොකද කරන්නේ? 6 වෙනි පදේ මෙච්චරයි මතක තියාගන්න ඕනේ. දැන් මෙහෙම විපද ප්‍රසාරණය මෙහෙම ලියාගත්තට පස්සේ 6 වෙනි පද ලියාගත්තට පස්සේ සිග්මා සංකේතය ඇතුළට එන්නේ මොකද්ද? r ධන 1 වෙනි පදේ. මතකනේ? 1 වෙනි පදේ. සිග්මා සංකේතය ඇතුළට එන්නේ r ධන 1 වෙනි පදේ. කියන්නේ
t r දාන එක තමයි 7 cr x වල 21 ඍණාංක 5යි. එතකොට ඔයාලට ගන්න කියනවා 6 වෙනි පදය t6 6 වෙනි පදය කියන්නේ මොකක්ද? t 5 දාන එක. ඒ කියන්නේ r ට 5 දාලයි 6 වෙනි පදේ හොයන්න ඕනේ. පැහැදිලිද? r ට 5 දැම්මා 6 වෙනි පදේ ඉන්නේ. හරිද? x වල සංගුණකය 6 කියන එක වෙන කතන්දරයක්. 6 වෙනි පදේ කියන්නේ වෙනස් කතන්දරයක්. පැහැදිලි නේද? හරිද? තේරුණානේ? මේවට දෙන්න පුළුවන්. මොකද 6 වෙනි පදේ වගේ හොයන්න. හරිද? මේකේ දෙකම දීලා තියෙනවනේ. පාස් පේපර්ස් අරගෙන බලන්න. ඊළඟට මොකක් හරි සංගුණක දෙකක් දීලා මේ සංගුණක දෙක සමාන නම් මොකක් හරි විචාරයක් හොයන්න. ඒ වගේ පොඩි දේවල් දෙන්න පුළුවන්. හරිද? ඊළඟට හරිද? සීමා ගණන. සාමාන්‍යයෙන් සීමා ගණන් වල කරන්න තියෙන මොකද? වර්ගමූල ලකුණක් දැක්කොත් එයාගේ පරස්පරයෙන් ගුණ කරන්න. ඒ කියන්නේ x ඍණ 2 ඍණ 1 වගේ තිබ්බොත් එයාගේ ධන 1කින් ගුණ කරන්න. ධන 1 තිබ්බොත් ඍණ 1කින් ගුණ කරන්න. ඉස්සෙල්ලාම වර්ගමූල අයින් කරගන්න. එතකොට sin cos වගේ දැක්කොත් cos වගේ cos tan වගේ තිබ්බොත් sin වලටම ගේන්න. මේක දැක ගමන් කල්පනා කරන්න. x බිඳුවට යන තැනට ලිමිට් එක හැදෙන්නේ. x බිඳුවට යනවනම් sin x වදී x sin cos තිබ්බොත් සීමා ප්‍රමේය භාවිත කරන්න. ඊළඟට බල වගේ තිබ්බොත් x ඍණ 1 වගේ තිබ්බොත් x ඍණ 1ට x ඍණ x a ට යනකොට ඒ වගේ දේවල්. දැන් මේකෙත් ඉස්සරහට යනකොට මතක තියාගන්න සීමාව මාරු කරගන්නත් ඕන කියන එක ඔළුවේ තියාගන්න. ඉස්සෙල්ලා මේක ආදේශ කරලා බලන්න අඩේට වෙනව නේද? අඩේට වෙනවා. පළවෙනිම දේ කලබල වෙන්න එපා. x ඍණ 2 මූලය ඍණ 1 බෙදීම sin 5 x ඍණ 3 ගුණ කරන්න මෙයාගේ ප්‍රතිපදයෙන් උඩට ගුණ කරන්න. මේකේ තියෙනවා නම් ධනෙන් ගුණ කරන්න. ගුණ කරත් උඩ මොකද වෙන්නේ? වර්ග දෙක අන්තරය හැදෙනවා. මේක හදන්න මේ x 3ට යනකොට ලිමිට් එක x ඍණ 2 ඍණ 1 යට sin ගුණ කිරීම. මේක සීමාව කෙලින්ම කඩලා දාන්න දැන් x 3ට යනකොට ලිමිට් එක 1 යට අරය තනි වෙනවා. ගැටලුවක් නෑ නේද? මේක මෙහෙම තියාගෙන මෙතන සීමාව කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. එතකොට එතන භාගයක් කියලා. මේ භාගය කෙලින්ම එළියට ගන්න පුළුවන්. මෙතන භාගයක් එනවා. හරිද? මෙතන භාගයක් එනවා. භාගයයි. භාගය කෙලින්ම එළියටම ගන්න. භාගයයි. x 3ට යනකොට ලිමිට් එක උඩ එනවා. x ඍණ 3 යට sin 5 x ඍණ 3. අන්න දැන් ආදේශයක් දැම්මේ මෙහෙම තියාගෙන බෑ මුකුත් කරන්න. x 3ට යනකොට එහෙම මුකුත් සීමා ප්‍රමේයක් නෙවෙයි සීමා ප්‍රමේය තියෙනවා. x බිඳුවට යනකොට ලිමිට් එක sin x වෙදී x එකයි. හරිද? x බිඳුව. එහෙනම් මෙතන බිඳුවට සීමාව හදාගන්න පුළුවන්. මම ආදේශයක් දානවා u සමාන x ඍණ 3. ආදේශයක් දාමුවොත් x 3ට යනකොට u යන්නේ බිඳුවට. එහෙනම් x සමාන 3 නම් u යන්නේ බිඳුවට. හරිද? සීමා මාරු කරන්න. එකපාර කරන්න බෑ. එකපාර දාන්නත් එපා. වැරදි. ඒක බොරු. බිඳුරට ලිමිට් එක උඩ එනවා. u යට sin 5u. හරිද? එතකොට මේ ගාන ලස්සනට හදාගන්න පුළුවන් භාගයයි. මේක යට දාගන්න. එතකොට 1 යට sin 5u අන්න u යට ගියා. හරිද? දැන් sin 5u නම් 5u බෙද 5u 5 ගෙන් බෙදන්න. හරිද? කියන්නේ භාගයයි 5. ආයියා එකයට 5 එකක් විදියට. සෝරි විතර මේ භාගයේ මට වැරදි මේ වෙන්න තියෙන්නේ ලිමිට් එක ඉස්සරහින් ඉන්නොත් භාග. කියන්නේ භාගයයි u බිඳුවට. හරි? අර මෙතෙන් යටම දාව 5 එක. එකයට 5 කියලා ගන්න. 5 එකක් දැම්ම එකයට 5. හරිද? මේක එකයි. එක බෙදී මේක එකයි. එකයට 2යි 5 කියලා භාග ගොමත් ඉස්සරහින් තියෙනවා. හරිනේ?
සාමාන්‍ය වර්ගමූලත් එක්ක ඔයගේ ඔක්කොම පටලලා දෙනවා sin ඒව තිබ්බොත් මතක තියාගන්න sin x බෙදීම x හැදෙන්න ඕන සීමාව විදුලට යන්න ඕන x ඍණ a තිබ්බොත් හරිද මතකද x ඍණ අනිත් සීමා ප්‍රමේය මොකද x යට යනකොට x ඍණ a අට x ඍණ a මේක එන්නේ ඍණ මතක ඇති කියලා හිතනවා හරිද ඔක්කොම මතක කරගන්න මේ තුනෙන් එකක් තමයි ඉතින් පටලවල දෙන්නේ මේක ගොඩක් වෙලාවට දෙනවා අඩුයි sin cos තිබ්බොත් x බිඳුවට කොට කියන මතක් කරගන්න වර්ගමූල තිබ්බොත් අර විදිහට අයින් කරගන්න හරිනේ ඊළඟ ගන්නට පරිමාවක් හොයන්න තියෙනවා කියනවා මෙන්න මේකයි x සමාන බිඳුව x සමාන 1 හා y සමාන බිඳුව වක්‍ර මගින් ආවරණය වෙන ප්‍රදේශයේ x අක්ෂය වටා භ්‍රමණය කිරීම ඉස්සෙල්ලා මතක තියාගන්න මෙන්න මේක කතන්දර ඕකේ ප්‍රධානම දේ මෙන්න මෙයාගේ ප්‍රශ්න අරන් ගන්න එපා. ඉතින් වක්‍රය මොකක්ද කියලා දැනගන්න එපා. අනුකලනය කරමු ඉතින්. මෙයාගේ ප්‍රශ්න අරන් දෙන එකපාරක් අපි දන්නවද? නෑ. මොකද්ද කියලා දන්නේ නෑ. දන්න එකෙක් නම් හරියට වැඳ ගන්නවා. දන්නේ නැත්තම් මොකද කරන්නේ? දන්නවා කියලා කියන්න එපා. මොකක් කරන්නේ? මේක වක්‍රයක්. කොහොම වක්‍රයක්? දැන් ඔන්නේ වක්‍රය. දන්නේ නෑනේ. මම නිකන් දැනගන්න. දැන් මේක x අක්ෂය වටා භ්‍රමණය කරන්න කියලා කියනවා. එතකොට මෙහෙම වක්‍රයක් එන්න බෑ. මෙහෙම වක්‍රයක් එන්න බෑ. ඒ වගේ බෝඩ් තීරණ ගන්න. මේක x අක්ෂය වටා කරකවන්න බෑ. මේක x අක්ෂය වටා කරකවන්න බයිලක්නේ. පරිමාවක් හැදෙන්නේ නැහැ. දැන් x සමාන බිඳුව කියන්නේ මේක. x සමාන බිඳුව කියන්නේ y අක්ෂය. ඊළඟට x සමාන 1 කියන්නේ මොකද්ද? මේ හරියට. මම නිකන් ගන්න දන්නේ නැහැ x සමාන 1. y සමාන බිඳුව කියන්නේ x අක්ෂය. හරිද? ඒකට දැන් ඔය ටික ගත්තාම වෙන්නේ මෙන්න මේ ටික. දැන් මේකේ ඒ වගේ ගත්තාම මේ වගේ අදහසක් නැහැ. ඒක මෙහෙම ගන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටස. x අක්ෂය වටා කරකවනවා. කරකවනවා කියන්නේ මොකද? යටලුත් වෙනවා. ඒ කියන්නේ මේ වගේම එකක් අර මල් පෝච්චයක් වගේ කරනවා දෙනවා. ඔන්නෝ. හරිද? කරකවම මට දැන් ත්‍රිමාණව දකින්න මෙහෙම උණුතයක් වගේ එනවා. කරකවන්නේ මොන කොටසද? මෙන්න මේ ටික. කරකවුව දකින්න. ඔන්න පරිමාවක් තියෙන ඝන වස්තුවක් එන්නේ. පැත්තෙන් බලුවම මෙහෙම එකක් තියෙනවා. රවුමකට ඇතුළේ පරිමාවක් තියෙනවා. ඔන්න මම ඒක කපනවා. මොන වලටද? පරිමාවක් අහන්නේ. කැපුවම කැපෙන්නේ මොන වගේද? දැන් මෙහෙම බලමු. රොටිද පේන්නේ වලලුද? රොටි වලලු ඇදින්න කුහර වස්තුවක් ආවම වලලු. මෙතන රොටි තැටි වගේ වෙන්නේ තැටි. දැන් ඝන වස්තුවේ පරිමාව කියලා නෑ. භ්‍රමණය කිරීමෙන් ජනනය වෙන ඝන වස්තුවේ පරිමාව. ඒක නැතුළු හිස් නෑ පිරීලා. කුහර වස්තුවේ පරිමාව කියන වලල්ල කරනවා. දැන් මෙතන ඝන වස්තුවක් තැටි. මේ වගේ තැටි තමයි පැත්තෙන් මේ පැත්තෙන් බලවෙන්නේ තැටි. හරි තැටි. තැටිය. දැන් මේ තැටියේ මම හිතනවා මේ තැටියේ ඝනකම dx. dx. හරිද? මෙතන නම් x දුරකින් තියෙන තැටියක් තමයි ගන්නේ. x දුරකින් තියෙන dm ගණනක් තියෙන තැටියක්. උදව් කරන්න. තැටිය අංශු මාත්‍ර ස්කන්ධය කියලා. තැටියක් නම් phi r වර්ගය. phi r කියන්නේ අර මේ. ඔකනේ තැටිය පැහැදිලිද? මෙන්න කේන්ද්‍රය මෙන්න අරය. මේක වටේ කරකවන මේ වගේ අරය කියනකොට මේ උස මෙතෙන්දි වෙනස් මෙතෙන්දි ආය වෙනස් මෙතෙන්දි වෙනස් වක්‍ර එක තැන් වල දෙක එක විදියක්. එහෙනම් සාධාරණ උදාහරණ මේ උස කියන්නේ මොකක්ද? y සමානයි මේක නම් මේ උස කියන්නේ y. පැහැදිලිද? මේ එක තැන් දෙන්නේ y කණ්ඩායම. y. පැහැදිලිද? මේ උස කියන්නේ y. එහෙනම් මෙතන phi y වර්ගය. දැන් y කියන්නේ මොකක්ද? මෙන්න මේ. එතකොට phi මේක වර්ග කරලා දාන්න. x ධන 1. x වර්ග ධන 1. හරිද? දැන් මේක පරිමාව වෙනවා කියන්නේ මොකක්ද? අනුකලන d. කොහේ ඉඳන් කොහාට? මෙන්න මේ x බිඳුවේ ඉඳන් එකට තියෙන තැටි ටික එකතු කරනවා. එකට තියෙන තැටි ටික එකතු කරාම වස්තුව හැදෙන්නේ. බිඳු ධනිකට. ඕක. dm කියන්නේ මට චුට්ටක් වැරදුනා මේ තැටි ඝනකමින් ගුණ කරගෙන නැත්නම් dx. phi r වර්ගයේ dx. තැටිය රොටිය වගේ තැටිය එයාගේ ඝනකමින් ගුණ කරනවා. p සයිඩ් වලට පොඩි ඝනකමක් තියෙනවා. පැත්තෙන් බලමු මොන ඝනකමක් තියෙනවා. අන්නේ ඝනකමින් ගුණ කරාම තමයි නියම පරිමාව එන්නේ. හරිද? පැහැදිලිද?
D බිඳුවේ නම් එකට. අනේ මේක අනුකලනය කරන්න තමයි. 5 එකේ x ධන එක. මේකත් ගන්න ඉතින් මෙච්චර කල් ලේලව කරපෙන්නේ තේරුමක් නෑ. මොකද ඩගල අනුකලනය කළා පරිමාව වෙන මේක එනවා කියලා පෙන්නන්න. කරන්න නෑ මට අනුකලනය කරන්න බෑ. මම කරා. මේ මෙතන එන්නේ පරිමාව ස්කන්ධනේ පරිමාව dv. ඇටියේ පරිමාව නෙන්නේ පරිමාව. ඒක dv dv. හරිද? ස්කන්ධය වුණා ඝනත්වයෙන් ගුණ කරගන්න. ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව. හරිද? එතකොට ඒක හදා ස්කන්ධය බෙදලා මේ විදිහට හදාගන්න ඕනේ. මෙතන dv එන්නේ කෙලින්ම අනුකලනය කරනවා. වස්තුවේ පරිමාවේ මේක අනුකලනය කරනවා. ඕක. දැන් මේ වැරදිලවත් මේක අනුකලනය කරගන්න එක මම කරන්නේ. දන්න ප්‍රස්තාරයක් දුන්නොත් ඒක අනිවාර්යෙන් ලස්සනට අඳින්න. දුන්නොත් දෙන්න තියෙන මොකක්ද? ex වල මොකක් හරි ෆන්ක්ෂන් එකක් දෙන්න පුළුවන්. e2x ඒ ඔක්කොම එකම හැටි. චුට්ටක් එහාට මෙහාට කරනවා. ප්‍රස්තාර දෙකක් දුන්නොත් මොකද්ද කරන්න ඕනේ? ප්‍රස්තාර දෙකක් දුන්නොත් හරියට අඳින්න පුළුවන් නම් අඳින්න නැත්නම් ආසන්න වශයෙන් හරියට අඳලා ඒ දෙන්නගේ ඡේද ලක්ෂ අනිවාර්යයෙන් මාක් කරන්න. ඡේද ලක්ෂ මාක් කරන්න. තේරුණාද? මාක් කරලා ඉස්සරහට යන්න. ප්‍රස්තාර දෙක අඳින්න පුළුවන් තරම් හරියට අඳින්න. හරිනේ? ex की प्रस्तार में बोला ln x ඕගොල්ලෝ දානවා. ඒ අර සරල රේඛයේ ප්‍රස්තාර ඔක්කොම ඔයගොල්ලන් දන්නවා. පරාවල ඔක්කොම දන්නවා. ඒ වගේ ලස්සන අඳින්න පුළුවන් රේඛාවත් අනිවාර්යෙන් අඳින්න. ඉතින් tan inverse කතන්දරයක් කරනවා අනුකලනය කරනවා තනියම අනුකලනය කරනවා. ඊළඟ ගානට අනිත් මම කරනවා. හරිද? ඊළඟ ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා. C අනු සඳහා මේ වෙන වක්‍රයක් හරි පරාමිතියකින් දෙනවලු වක්‍රයක්. x සමානයි at වර්ගය y සමානයි 2යි at පරාමිතිය කතන්දරේ දැකපු ගමන් අපි ඊළඟ ප්‍රශ්න ටික මොක ඕනත් නැහැ. මේ දෙක එකපාරක් අවකලනය කරලා දෙන අවකලනය කියන වචනේත් ඒකේ තියෙනවා. දැන් මෙයා dx මෙයා කරන්න පුළුවන් t විශේෂ dt. ඒ කියන්නේ මෙතන 2යි at. මෙයා කරන්න පුළුවන් y විශේෂ 2යි. එතන ගියා ඕනේ ලකුණු 10ක්. හරිද? හොයලා ඊට පස්සේ පුළුවන් නම් මේ dy dx නුත් හොයලා දෙන්න. ලකුණු 15ක් 10ක් මෙතෙන්ට ෂේප්. ඉතින් ගාන ඇට් එක නොහොයද්දත් කමන්නේ. මේක අවකලනය කරගන්න බැරි වෙන්නේ පරාමිතික වක්‍රයක් අනිවාර්යෙන් දෙනවා. මේ අවුරුද්දෙත් දෙයි. ඊට මෙතන dy dt dt හරි dx 2යි කියන්නේ 2යි at. එකයට t ලස්සනට. ඊට පස්සේ කියන වක්‍රයක් C පරාවලයට. දැන් පරාවලය කරන මොකක් හරි වක්‍රයක් කොහොමද දාගන්නේ? වක්‍රය. මේක තමයි අරකින් දීලා තියෙන්නේ. මේ වක්‍රවලට මෙන්න මේ මොකද්ද පොයින්ට් එක දීලා තියෙන්නේ. at වර්ගය, 2යි at. අක්ෂයේදී වූ අභිලම්බ රේඛාවෙහි සමීකරණය. අභිලම්බ. දැන් මෙතන ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි මෙතන මේ එන්නේ. අභිලම්බය කියන්නේ යාට ලම්බ. මේ පොයින්ට් එක කියනවා dy dx. මොකද්ද? at වර්ගය. 2යි. පොයින්ට් එකේ මෙයාගේ අනුක්‍රමණය එනවා. අනුක්‍රමණය. එහෙනම් අභිලම්බයේ අනුක්‍රමණය කියන්නේ මොකද? මේක ඍණෙන් ගුණ කරාට හරියන්නේ විමටි. උඩට මාරු කරලා ඍණෙන් ගුණ කරා. හරිද? දැන් මෙන්න මේ ලක්ෂයේදී මෙන්න මේ පොයින්ට් එකේදී මේ තියෙන x කණ්ඩායමකය මේ තියෙන y කණ්ඩායම. හරිද? y කණ්ඩායම. දැන් මේ අභිලම්බයේ x කණ්ඩායමකයක් ගන්නවා මේ අභිලම්බයේ අනුක්‍රමණය කරනවා සමීකරණ ලියන්න පුළුවන්. මේක මත සාධාරණ ලක්ෂයක් x, y ගන්න. කොට y ඍණ 2යි at. යට x ඍණ at වර්ගය සමානයි ඍණ t. ඔක හරස් ගුණ කරලා සුළු කරන්න. ඔව් සුළු කරාම ඔක තියෙන සමීකරණ. හරිද? හරිනේ? ඊළඟ කොටසත් කරාද? ඊළඟ කොටස කරන්න. ඊළඟ කොටස තියෙනවා C පරාවලය මත ඔඩොයි ලක්ෂයේදී ඌ අභිලම්බ රේඛාව එම පරාවලයේ නැවත මෙන්න මේ ලක්ෂයකදී හමු වේ නම් t සමානයි ඍණ 3 බව. එතකොට මෙන්න මේ අභිලම්බයේ සමීකරණය අපි හොයාගත්තා. මොකද්ද? අන්න ඒක තමයි y ධන px 2යි at plus at එක. කියන මෙන්න c පරමින් මේ c වක්‍රයවල p 4.4යි ලක්ෂයේදී වූ අභිලම්බ රේඛාවට පරාවලයේ නැවත q. දැන් මේක අභිලම්බයක් නම්
මෙතෙන්දී වක්‍ර එක තැනකදී හම්බ වෙනවා. නැවත හම්බ වෙන්නේ මෙතෙන් මේ වගේ තැනකදී හම්බ වෙන්න පුළුවන්. අභිලම්බයට ඔහොම ගැවුවට පස්සේ. පැහැදිලිද? දැන් හිතන්න. අර A කියන ලක්ෂ්‍ය මෙතන. B කියන ලක්ෂ්‍ය මෙතන. එහෙනම් මෙතන කණ්ඩායමට දීලා තියෙනවා 4යි 4යි. එමුනම් නැවත හම්බ වෙන තැන කණ්ඩායමට. මෙතන දීලා තියෙනවා මේ QT වර්ගය AT වර්ගය මේක Q AT වර්ගය ප්‍රමාණ 2යි AT. නැවත හම්බ වෙන තැන එතන. හරිද? ඒ කියන්නේ මෙතන අර සාධාරණ පොයින්ට් එක මෙතන දාගෙන 4යි. එහෙමනම් මෙතන කලින් තිබ්බේ මොකද්ද? මෙතන කලින් තිබ්බ ලක්ෂ්‍ය AT වර්ගය. ප්‍රමාණ 2යි AT. එහෙමනම් මෙතන 4යි වෙන්නම් මෙතන T කියන එකනට 2යි දැම්මම කරන්නේ නෑ. T කියන එකනට 2 දැම්මම කරන්නේ T ට 2 ආදේශ කරා නම් මේ පොයින්ට් එක හැදෙනවනේ. එහෙනම් මෙන්න මේ සමීකරණ T සමානයි 2 දාන්න. දැම්මොත් y ධන 2x සමානයි 2y වාරයක් 2 ධන 2 ගණනේ 8යි. සුළු කරොත් y ධන 2x සමානයි එතකොට 4යි 12. හරිද? දැන් මේ අභිලම්බයේ සමීකරණය මේක. පැහැදිලිද? එහෙනම් මේ ලක්ෂ්‍ය අභිලම්බය තෘප්ත කරන්න බෑ. හරිද? මේ ලක්ෂ්‍ය තෘප්ත කරනකොට මේ t එකනේ කලින් දාලා මේක හෙව්වේ. t ට අදාළගේ දැම්මම මේ සමීකරණ ආයි මෙතන මේ පොයින්ට් එක දාලා වෙනම අභිලම්බ දාලා ආයි සමීකරණ ලියන්න එපා. අරකටම ආදේශ කරන්න. පැහැදිලිද? ඊට පස්සේ මේ අභිලම්බයෙන් මේ ලක්ෂ්‍ය තෘප්ත කරන්න ඕන නේද? එහෙනම් මේ ලක්ෂ්‍ය තෘප්ත කරන්න ඕන y කණ්ඩායමකට දාන 2යි AT. x කණ්ඩායමකට දාන AT වර්ගය. සමානයි 12යි. ඔක සුළු කරලා t ට අගයක් ගන්න. මෙතනවා මේ වර්ග සමීකරණයක් එන්නේ සාධක දෙකේ t ඍණ 3යි. t ඍණ 2යි. සුළු කරන්න ඕන. t ධන 3. සමානයි 2යි. ඉතින් එනවා t සමානයි 2 හෝ t සමානයි ඍණ 3යි. t සමානයි ඍණ 3 බවයි පෙන්වන්න තියෙන්නේ. මේ t සමානයි 2 කියන්නේ මොකද්ද? ආයි මේක හොයන්න දැන් මේ කියන්නේ කලින් ලක්ෂණ තමයි. t සමානයි ඇයි මේ සාධාරණ පොයින්ට්ස් දෙකක් තියෙනවා. පොයින්ට්ස් දෙක වෙනවා මේ වගේ වර්ග සමීකරණයක් ගත්තට පස්සේ. තැන් දෙකකදී කැපෙනවා. මේ තැන් දෙකකදී කැපෙන කතන්දරේ අවුරුදු ගොඩක දීලා තියෙනවා. ලබන අවුරුද්දෙත් එන්නේ මේකම තමයි. හරිද? ඒ ලබන මේ දැන් මේ අභිලම්බයේ තැන් දෙක කැපෙනවා. ස්පර්ශකයේ තැන් දෙක කැපෙනවා කියලා දෙන්න පුළුවන්. හරිද? يعني ස්පර්ශකයේ සමීකරණය හොයන්න ඒ ස්පර්ශකයේ වක්‍රයේ තැන් දෙකකදී හමු වෙනවා. හරිද? මත වක්‍රයේ තැන් දෙකකදී ස්පර්ශ කරන්නේ. එහෙම මොකක් කර කියන්නේ? එතන මේ ස්පර්ශකයේ වක්‍රය කපාගෙන යනවා. ඒක කතන්දර කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන මොකක් හරි ස්පර්ශකයක් තියෙනවා. වක්‍රයේ මේක වගේ නා. මොකක් හරි මොමාරගෙන. මෙතෙන්දි ස්පර්ශ වෙන එක ආයි තව තැනකදී මෙහෙම ස්පර්ශ වෙනවා නම් මෙහෙම මොකක් හරි නියමන දෙන්නත් පුළුවන්. හරිද? තැන් දෙකකදී ස්පර්ශ වෙන්නේ. තැන් දෙකකදී ඡේදනය වෙනවා. මොන විදිහට දුන්නත් අදාළ සමීකරණය හොයන්න. එක ලක්ෂයක් දන්නවා. ඊළඟ ලක්ෂ්‍ය පරාමිතියෙන් දාගන්න මෙතන. මේ විදිහටම ගන්න. පැහැදිලිද? මේ ගාන ෆිට නෑ වගේ නම් මොකද කරන්නේ? 2012 ඉඳන් තියෙන ගණන්ට එක විදිහට හදාගෙන ඉන්නොත් අනිවාර්යෙන් ෆිට වෙනවා. ඒක ප්‍රශ්න දිනේ වහන්න. බලන්න 10 වෙනි ගාන දෙන ත්‍රිකෝණමිතිය කියලා. ත්‍රිකෝණමිතිය ගාන. ඊට සමානයි 2 + 1x. හරිද? මෙන්න මේක සඳහා t සමානයි tan θ බෙදීම 2. යයි ගන්න. ඉන් කියන්නේ නිකිලාගේ සඳහා cos θ එකරණ t වර්ගය එකදන t වර්ගය බව පෙන්වන්න තියෙන්නේ. එනයින් tan ϕ බෙදීම 12. දෙකරණ මූලධන බව අපෝහණය කරන්න තිබිසල පළවෙනි එක කරගමු. අපි දන්නවා මේක ඔප්පු කරන්න කියලා දීලා තියෙන්නේ. කොහෙද ත්‍රිකෝණමිතිය කියලා දෙනවා. නමුත් මේකේ ගන්නකොට මූලිකම සූත්‍රයෙන් ගන්න cos 2යි θ කියන්නේ cos වර්ගයේ θ. ඉතින් sin වර්ගයේ θ. මෙතන දැන් cos θ නේ තියෙන්නේ. එවනම් මෙතන තියෙන නම් අතන භාගයට. θ බෙදීම 2 වෙන sin වර්ගයේ θ බෙදීම 2. මේක යට එක කියලා තියෙන හිතාගෙන ක්‍රමයේ කියලා දීලා තියෙන්නේ. ඔප්පු කරන්න උඩ sin වර්ගයේ θ cos වර්ගයේ θ දාලා උඩ එකම ගානෙන් බෙදුවට පස්සේ cos θ කියන කෙනා එකරින tan වර්ගයේ θ බෙදීම 2යි
එක දන්න tan වර්ගයේ θ විදීම වෙනවා. මම මේ පේජ් එක තුනක් ස්කිප් කරා මෙතන. තනියම ලියන්න එක. දාලා බෙදන්න. හරිද? ඊට පස්සේ t කියන්නේ කරන t වර්ගය. එක දන්න t වර්ගය. හරිනේ? cos θ වර්ගය. ඔක නෙමෙයි වැඩි. ඊළඟ කරන්න තමයි ඕන. මේ tan phi බෙදීම 12. හරිද? මේක මගන්න කරන්නේ ප්‍රශ්න නෑනේ. හරිද? හරිනේ? එතකොට දැන් ඔය ටික ඔප්පු කරා t වලින් ගත්තා. මේ මෙතන දැන් t කියන්නේ tan phi බෙදීම tan t. එතකොට θ සමාන phi බෙදීම 6 නම් θ සමාන phi බෙදීම 6 නම් මෙතන t එනවා නේද tan phi බෙදීම 12. හරිද? දැන් ඔතන කියන්නේ t කියන්නේ tan phi බෙදීම 12 වෙනවා. එහෙනම් මෙන්න මේ සමීකරණය. එතන තීරට phi බෙදීම 12 plus phi බෙදීම 6. තීරට phi බෙදීම 6. එහා පැත්තට. ඉනයින් ඒ කියන්නේ එතන කරපක පාවිච්චි කරන්න ඕන. cos 30 මුල තුන බෙදීම 2. හරස් ගුණ කරන්න, සුළු කරලා t යුක්ත කරන්න. t යුක්ත කරාම දෙකරින් මූලකයේ සම්පූර්ණ වර්ගයක් වෙනවා t වර්ගය. එහෙමනම් t එනවා ධන හෝරණ දෙකරන මූල තුන එකක් විතරක් ගමු දෙකරන මූල තුන. t කියන්නේ මොකද්ද? දෙකරන මූල තුන. දැන් මෙතන ධන හෝරණ කියලා උත්තර දෙකක් එනවා. බලන්න සුළු කරලා. ඒක අපි ධන උත්තරේ විතරයි ගන්නෙ. ඇයි? tan phi බෙදීම 12 කියන එක විශාල බිඳුවක්. බිඳුවට විශාල වෙන්න ඕනේ. ඒ හේතුව ලියන්න ඕනේ. ධන උත්තරේ විතරක් ගන්නවා. ඉතින් tan phi බෙදීම 12. හරිද? මේක සුළු කරාම මේ විදිහට බලන්න. මේ මෙතන මේක ලියනකොට දැන් මේක මෙතන ධන හෝරණ කියලා උත්තර දෙකක් එනවනේ. අපි ගන්න මොන උත්තරේද කියන එක පැහැදිලිව ලියන්න. ඇයි මේක ගන්නෙ ඇයි? ධන උත්තරේ විතරක් ගන්න ඇයි කියන එක හේතුව ලියන්න ඕනේ. හේතුව ලකුණු පහක් දෙනවා. හේතුව ලකුණු පහක් දෙනවා. හේතුව සමග තමයි ලකුණු දෙන්නේ. පැහැදිලිද? එතකොට අර වෘත්තපාද මම කරා. ඔව් වෘත්තපාදයෙන් ඒකට ඉඳලා තමයි මෙතන මොකක්ද මේ tan phi බෙදීම 12 පළවෙනි වෘත්තපාදයෙන් නේද? එක ප්‍රතික්ෂේප කරා. මම කරා. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ මේ කොටස තියෙන්නේ t කියන්නේ තාර්කික සංඛ්‍යාවක් නම් t කියන එක නා බිඳුවයි p එකයි අතරේ තියෙන එකට සමාන වෙන්න පුළුවන් එකට සමාන වෙන්න පුළුවන් p වර්ගය x වර්ගය නම් 2x ධන p සමානයි බිඳුව සමීකරණයේ එක මූලයක් නොවන බව එක මූලයක් නෙවෙයි කියලා පෙන්නන්න තියෙන්නේ. මේකට අපි යොදාගන්නේ මොකද්ද? විසංවාදී සාධනය. සංවාදයක් කියන්නේ මොකද්ද? අපි වෙනවා කියලා හිතලා අපි හිතනවා අපි ගන්නවා මෙහෙම. මෙන්න මේක p වර්ගයේ x වර්ගය ධන 2x ධන p සමානයි බිඳුවේහි එක මූලයක් නම් මෙන්න මේකේ එක මූලයක් නම් එක මේක තෘප්ත කරන්න ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ සමීකරණය x එක දැම්මම ඒක සමානයි බිඳුව වෙනවා. සමානයි බිඳුව විය යුතුයි. එක මූලයක් නම් මෙහෙම වෙනවා. ඒ කියන්නේ මෙතන p වර්ගය ධන p ධන 2. හරි? මේක සමානයි බිඳුව විය යුතුයි. වැලුවකට කියනවා p කියන්නේ බිඳුව 1 අතර තියෙන සංඛ්‍යාවක්. හරිද? ඒ කියන්නේ මේ ප්‍රකාශනය සුළු කරාම අනිවාර්යෙන් මේක විශාලයි බිඳුවයි සමාන බිඳුව වෙන්නේ. විශාලයි බිඳුව කියලායි. විශාලයි බිඳුවයි. එම නිසා මොකද වෙන්නේ? p වර්ගය ධන p ධන 2 සමාන බිඳුව නොවේ. විසංවාදය. අපි ප්‍රකල්පනය කරා මෙහෙම වෙනවා නම් මෙහෙම වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ ඒක තේරෙනවා. ඒ නිසා එක තියෙන එක නා මූලයක් නොවේ.
එක මූලයක් නෙවෙයි. හරිද? ඉස්සරහට යන්න. කියනවා මේ සමීකරණයේ මූල ඇල්ෆා බීටා. ඇල්ෆා බීටා දෙකම තාත්වික වෙන බව පෙන්වන්න තියෙනවා. ඩෙල්ටා x ගන්න. ඩෙල්ටා x කියන්නේ b වර්ගයේ ඍණ 4යි AC. b වර්ගය කියන්නේ 4 ඍණ 4යි. a c ඒ කියන්නේ 4 එළියට ගත්තොත් එක ඍණ p ගන්න. මේ වෙනවා. ඒ කියන්නේ 4 එක ඍණ p p වර්ගය ධන p ධන 1. එතකොට p වර්ගය ධන p ධන 1. එතකොට මෙතන ඉන්නේ p එකට සමාන වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේක අනිවාර්යෙන් විශාලයි බිඳුව. මේකත් විශාලව සමානයි බිඳුව වෙන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. p එකට සමාන වෙන්නත් පුළුවන් නේ. මේකට සමාන විශාලව සමාන වෙන්න. ඒ කියන්නේ මෙහෙම වෙන්නේ මක් නිසාදයක් බිඳුව කුඩාව සමානයි p කුඩාව සමානයි. ඒ කියන්නේ ඩෙල්ටා x විතර පිළිගන්න පුළුවන්. විශාලව සමානයි බිඳුවයි. ඔබ නිසා ඇල්ෆා බීටා කියන මේකේ මූල තාත්විකයි. නේද? මූල තාත්විකයි. මූල තාත්වික වෙන බව පෙන්වන්න p ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා ලියා දක්වා. මොකනම් හරි p ඇසුරෙන් ඇල්ෆා ධන බීටා හා ඇල්ෆා බීටා. ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා කියන්නේ මොකද? එන b බෙදීම මේක හැටියට මොන දෙකකට p වර්ග. ඇල්ෆා බීටා කියන්නේ c යට a. මේක හැටියට p යට p වර්ග. එකයට p. ඇල්ෆා හා ඇල්ෆා බීටා ලියා දක්වා මූල එකතු ලියා දක්වා මෙන්න මේක පේනන්න තියෙන්නේ. dot කියන beta minus 1 සමානයි p වර්ගය ධන p ධන 2 සුළු කරනකොට යට ප්‍රසාරණය කරන ඇල්ෆා බීටා ඍණ ඇල්ෆා ඍණ බීටා ධන 1 පුළුවන් තරම් සුළු කිරීමක් තියෙන්නේ. ඇල්ෆා බීටා නැකලකට ඇල්ෆා ප්ලස් බීටා प्लस 1 अल्फा बीटा කියන්නේ ආදේශ කරන්නේ එකට p ඍණ අල්ෆා ධන බීටා කියන්නේ ඍණ දෙක. මෙතන ධන වෙනවා. දෙකයට p වර්ගය ධන 1 පොදු අරගෙන සුළු කරපුවාම මේ උත්තර නිකම් වෙනවා. හරිද? බව පෙන්නනවා. ඊට පස්සේ අල්ෆා යට අල්ෆා ඍණ 1 හා මෙන්න මේක. හා බීටා යට බීටා ඍණ 1 මූලවන වර්ග සමීකරණය ඔක වෙන බව පෙන්නන්න තියෙන්නේ. මූල එකතු කරලා කොයිතරම් ලේසි ගණන්ද කියලා පන්තියට මේ වගේ ගණන් හදලා යනවා. හරිද? මේ වගේ ගණන් හදලා යනවා. එතකොට නේද මූල එකතුව ගන්න ඉස්සෙල්ලම මූල එකතුව මොකද? ඇල්ෆා යට ඇල්ෆා ඍණ 1 ප්ලස් බීටා යට බීටා ඍණ 1 පොදු ආරය අරගෙන සුළු කරලා මෙතන උත්තරය ගන්න ඕනේ නැහැ නේද කරන්නේ? පොදු ආරය අරගෙන සුළු කරගන්න. මම ඔන්න මූල එකතු. එතකොට මේක ගන්නකොට මෙතන පොදු ආරය ගන්නකොට මෙහා මෙහි එනවා. ඇල්ෆා ඍණ 1යි බීටා ඍණ 1යි. ඉතින් මේ කැලේට ගෙඩි පිටින් අර කලින් ඔප්පු කරපෙක් ගෙනල්ලා දාන්න. මූල ගුණිතය ගන්නකොටත් එහෙමයි. මේ කැලේට ආයෙ වෙන වෙනම සුළු කරන්න එපා. අර කලින් ඔප්පු කරපෙක් ගෙනල්ලා දාන්න. කැපිට ගෙනල්ලා සුළු වෙලා යනවා. මේකේ මූල එකතු වෙන්නේ මූල එකතු ගත්තාම ඔක ලස්සන සුළු කරාම දෙකයි p ධන 1යි p වර්ගය ධන p ධන 2. ඒ වගේම මූල ගුණිතයටයි ධන p. හරිද? මේක මූල ගුණිතයට හරිනේ. ඊට පස්සේ ඔය දෙක සුළු කරලා වර්ග සමීකරණය යන්නේ කොහොමද? x වර්ගය ඍණ මූල එකතුව වාරයක් x ප්ලස් මූල ගුණිතය සමානයි බිඳුවයි. මූල එකතුව මෙතෙන්ට ගෙනල්ලා දාන්න, මූල එකතුව මෙතෙන්ට ගෙනල්ලා දාන්න, හරස්කුළු කරන්න, සුළු කරන්න. ඔය කියන සමීකරණය බලන්න. කොහොම ලේසියෙන් ලකුණු ටිකක් 35යි ඉතින් ඔක්කොම ඔය ටික කරලා 10යි 20යි 30යි 50යි ලකුණු 85.
ඕන එකට ගන්න පුළුවන් විලකුණ සුභා